ආයුබෝවන් දරුවනි 12 ශ්‍රේණිය ගිණුම්කරණය අපි මූල්‍ය කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළේ. මීට පෙර අපි සාකච්ඡා කළා ඔබට කේවල ස්වාමි ව්‍යාපාරයක දල ලාභය ගණනය කරන ආකාරය පිළිබඳවත් සුද්ධ ලාභය ගණනය කරන ආකාරය පිළිබඳව. ඒ කියන්නේ ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශනය පිළියෙල කරන ආකාරය පිළිබඳව. අපි මූල්‍ය ප්‍රකාශන කට්ටලේ ඊළඟ කොටස සම්බන්ධව අපි මෙම ඒකකයේ ඔස්සේ අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ. දැන් ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුලින් අපි ව්‍යාපාරයක සුද්ධ ලාභය සුද්ධ අලාභය ගණනය කළාට පස්සේ ඒ ලාභ ප්‍රකාශනය පිළියෙල කිරීම සඳහා අපි යොදාගත්තේ ව්‍යාපාරයක තිබෙන වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන මේ මූලිකාංග පහෙන් ආදායම් සහ වියදම් කියන මූලිකාංග දෙක පමණයි. එතකොට ශේෂ පරීක්ෂණක තව ඉතුරු වෙලා තියෙනවා වත්කම් වගකීම් හිමිකම් කියන මූලිකාංග තුන. එතකොට කිසියම් වෙළඳ ව්‍යාපාරයක යම් කාල පරිච්ඡේදයක් අවසන් දිනට එම ව්‍යාපාරයේ සතුව පවතින වත්කම් වගකීම් සහ හිමිකම් නිරූපණය කිරීම සඳහා පිළියෙල කරන ගිණුම් ප්‍රකාශනය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා අපි කියන්නේ. එතකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන එක විශේෂත්වයක් තමයි ඒක අපි හදන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා නෙමෙයි දරුවෝ. ඒක හදන්නේ නිශ්චිත දිනකට. ඒක බොහෝ විට කාල පරිච්ඡේදයේ අවසාන දිනට තමයි ඒ දිනට එම ව්‍යාපාරයේ තිබෙන මුළු වත්කම් වල එකතුව, මුළු වගකීම් වල එකතුව, මුළු හිමිකම් වල එකතුව දැන ගැනීමට තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි හදන්නේ. ඉතින් අපි අතීතයේදී මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි හැඳින්වුවේ ශේෂපත්‍රය කියන නමින් වර්තමානයේදී මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හැටියට හඳුන්වනවා. ඇත්තටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළින් පෙන්눔 කරන්නේ ව්‍යාපාරයක ගිණුම් කරන සමීකරණය තවදුරටත් විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් හැටියට තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඒතර ගිණුම් කරන සමීකරණය වලට මතකයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඒතර වත්කම් දැන් මෙතන මේක අපි සිරස් හෝ දිරස් කියන මේ ආකෘති දෙකටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපිට පිළියෙල කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා අපි බොහෝ විට ව්‍යාපාර භාවිතා කරන්නේ අද මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සිරස් ආකෘතිය. ඒ නිසා අපි සිරස් ආකෘතිය ඔස්සේ මේක සකස් කරන ආකාරය තමයි මේ කොටසෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කිව්වා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල ප්‍රධාන මූලිකාංග තුනක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. එකක් තමයි වත්කම් පිළිබඳ. ඊළඟට හිමිකම පිළිබඳ. ඊළඟට වගකීම් පිළිබඳ. මෙන්න මේ කොටස් තුන තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල අපි සාකච්ඡා කරන්නේ. මේ කොටස් තුන තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක ගිණුම් කරන සමීකරණයේ තියෙන ප්‍රධාන මූලිකාංග තුන. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළියෙල කරන්න කලින් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු මොනවද මේ වත්කම් වගකීම් හිමිකම් කියන්නේ මේ තුන. මේවා ගැන අපි මීට පෙර ඕනතරම් කතා කරලා තියෙනවා. ඉතා කෙටියෙන් මතක් කළොත් වත්කම් කියන්නේ මම දන්නවා ව්‍යාපාරයක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරයක් විසින් අත්පත් කරගෙන තියෙන ව්‍යාපාරයක පාලනය යටතේ පවතින සම්පත් තමයි ව්‍යාපාරයක වත්කම් කියන්නේ. එතකොට අනාගත ප්‍රතිලාභ ගෙන දෙන දෙයක් මේක. එතකොට ව්‍යාපාරයක වත්කම් අපි කොටස් වලට බෙදලා තිබුණා. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළියෙල කරනකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ මුලින්ම ඇතුළත් කරන්නේ ජංගම නොවන වත්කම්. එතකොට ඊට පහළින් අපි ඇතුළත් කරනවා ජංගම වත්කම්. එතකොට ජංගම නොවන වත්කම් කියන්නේ ඒ ව්‍යාපාරයක නැවත විකිණීමේ චේතනාවෙන් තොරව ව්‍යාපාරයේ දීර්ඝකාලීන පරිහරණය සඳහා අත්පත් කරගෙන තියෙන වත්කම්. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් ඇතුළත් කරනකොට ද්‍රවශීලතා අනුපිළිවෙලකට තමයි ඒ වත්කම් ඇතුළත් කරන්න අවශ්‍යයි. එතකොට ද්‍රවශීලතාවය කියන්නේ
මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඒ කියන්නේ ද්‍රවශීලතාවය කියන්නේ යම්කිසි වත්කමක් අලාභ ඇති නොවන පරිදි නැත්නම් අලාභ අවමෝහන පරිදි ඉක්මනින්ම මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව. එතකොට ඉක්මනින්ම මුදල් කර ගන්න පුළුවන් නම් ඒවා අපි ද්‍රවශීලතාවයෙන් වැඩි වත්කම් විදියට සලකනවා. එතකොට මුදල් කර ගැනීමේදී යම්කිසි කාලපමාවක් හෝ අලාභයක් සිද්ධ වෙනවා නම් ඒවා ද්‍රවශීලතාවයෙන් අඩු වත්කම් හැටියටයි සලකන්නේ. එතකොට සාමාන්‍ය ව්‍යාපාරයක ඉඩම් සහ ගොඩනැගිලි විශේෂයෙන්ම ඉඩම් ගත්තාම ද්‍රවශීලතාවයේ අඩුම වත්කම හැටියට සාමාන්‍යයෙන් සලකන්නේ. ඒතර මුදල් ගත්තාම ද්‍රවශීලතාවයේ වැඩිම වත්කම හැටියට සලකන්නේ. ඒතර භාණ්ඩ තොගය තමයි ජංගම වත්කම් වල සාමාන්‍යයෙන් අපි ද්‍රවශීලතාවයේ අඩුම ජංගම වත්කම විදියට සලකන්නේ. එතකොට දැන් ඔයාලා මේ වත්කම් අපිට දුන්නාම එතකොට අපි මේ ද්‍රවශීලතාවයේ අඩුම වත්කමේ ඉඳලා වැඩිම වත්කම දක්වා ඒ යම්කිසි අනුපිළිවෙලකට වත්කම් ඇතුළත් කරගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඒ නිසා ඒ ආකාරයට මුලින්ම ජංගම නොවන වත්කම් ඔයගොල්ලන්ට ඇතුල් කරගන්න පුළුවන් මුල්‍යත ප්‍රකාශනය තුල. ඊට පස්සේ ඊට පහළින් තමයි අපි ජංගම වත්කම් ඇතුළත් කරන්නේ. ඒතර ජංගම වත්කම කියන්නේ මාස 12ක් හෝ ඊට වඩා අඩු කාලයක් පවතින. ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන් වත්කම්. කෙටි කාලීන පැවැත්මක් තියෙන වත්කම තමයි ජංගම වත්කම් කියන්නේ. ඒතර භාණ්ඩ තොගය එතනින් ගියාම අපිට ගන්න පුළුවන් උතෙන්ට වෙළඳ ලැබිය යුතු දෑ, ඊළඟට බැංකු ශේෂය, එතකොට අතේ ඉදිරි මුදල් ශේෂ වගේ දේවල්, ඉදිරියට කළ වියදම්, ලැබිය යුතු ආදායම්, මේවා තමයි ජංගම වත්කම් වලට වැටෙන්නේ. ඊළඟට අපි වත්කම් ළඟට පොඩ්ඩක් පැහැදිලි කර ගැනීමක් කරමු. මේ හැම දෙයක් ගැනම ඔයගොල්ලෝ මීට පෙර ඉගෙනගත්තු දේවල් හිමිකම කියන්නේ මොකක්ද කියන එක. ඒ ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් වලින් අයිතිකරුවන්ට අයිති වත්කම් ප්‍රමාණය තමයි හිමිකම කියලා අපි සලකන්නේ. ඒතර ව්‍යාපාරයක වත්කම් සපයලා තියෙන පාර්ශ්ව දෙකක් ඉන්නවා. එක පාර්ශ්වයක් ව්‍යාපාරයේ අයිතිකාරයෝ, අනිත් පාර්ශ්වයේ ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වය. වත්කම් සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයන්ට තියෙන අයිතිය වගකීම් හැටියට සලකන්නේ. අයිතිකරුවන්ට තියෙන හිමිකම අපි හිමිකම හැටියට සලකන්නේ. ඒතර ව්‍යාපාරයක වත්කම් වලට යටින් මූලත ප්‍රකාශනයේ හදනකොට මේ මුළු වත්කම් වලට යටින් වෙනම හිමිකම අපි අතුලත් කරන්න ඕනේ. ඒතර හිමිකම යටතේ කේවල ස්වාමි ව්‍යාපාරයක අපි ඒක ප්‍රාග්ධනයේ විදිහට සලකන්න පුළුවන්. ඒතර ආරම්භක දින ප්‍රාග්ධනය තමයි අපි එතන සඳහන් කරගන්න ඕනේ. එතකොට ඒ ආරම්භක ප්‍රාග්ධනයට අර අපි කලින් ඉගෙන ගත්ත ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන් එන සුද්ධ ලාභය හෝ අලාභය එතෙන්ට ගලපන්න. සුද්ධ ලාභයක් ආවොත් ප්‍රාග්ධනයට එකතු කරලා දක්වන්න. සුද්ධ අලාභයක් ආවොත් ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරලා පෙන්වන්න අවශ්‍යයි. ඊළඟ අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් කරන ඉවත් කර ගැනීම තියෙනවා. ඒ කියන්නේ අයිතිකරුගේ මුදල් ගැනීම, ඒ වගේම භාණ්ඩ ගැනීම වගේ දේවල් එතන තියෙන්න පුළුවන්. ඒතකොට මේ සියලුම ගැනීම අර අපි අඩු කර පෙන්වන්න අවශ්‍යයි අයිතිකරුගේ හිමිකම. සාමාන්‍යයෙන් ගැනීම කියලා අපි අදහස් කරන්නේ අයිතිකරුවන් ඔවුන්ගේ ලාභය කලින් භුක්ති විඳින ප්‍රමාණයක් තමයි ගැනීම කියලා කියන්නේ. ඒ නිසා වඩා සුදුසු දේ තමයි අයිතිකරුගේ ගැනීම අඩු කරන්න ඕනේ අර ලාභය. නමුත් ඇතැම් අවස්ථාවලදී ඒ ලාභයේ ප්‍රමාණවත් නොවන අවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒ නිසා සුදුසුම දේ තමයි ප්‍රාග්ධනයේට ලාභය හෝ අලාභය ගණනය කරලා ලැබෙන පිළිතුරෙන් අපි බොහෝ විට ගැනීම අඩු කර දැක්වීමක් තමයි කරන්නේ. එතකොට අපිට මේ මුළු හිමිකම කොහොමද කියන එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අපි ඒ හිමිකමට යටින් තමයි අපේ තුන්වෙනි මූලිකාංගය වන වගකීම් ඇතුළත් කිරීම කරන්නේ. වගකීම් ඇතුළත් කරන්නේ ඊට පහළ. එතකොට වගකීමක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලත් මතක් කිරීමක් කළා. ව්‍යාපාරික වත්කම් වලින් ඒ බාහිර පාර්ශ්වයන්ට තියෙන ඒ ගෙවන්න තියෙන ප්‍රමාණය බැඳීම. ව්‍යාපාරයක් විසින් බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල්, භාණ්ඩ හෝ සේවා ණයට ගැනීම නිසා තමයි වගකීම් ඇති වෙන්නේ. මේ වගකීම් අපි ප්‍රධාන කොටස් දෙකකට කලින් බෙදා දැක්වුවා. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා. එතකොට මේ වගකීම් දානකොට මුලින්ම අපි අතුලත් කරන්න ඕනේ ජංගම නොවන වගකීම්. ඊට පහළින් තමයි ජංගම වගකීම් අපි මූල්‍යගත ප්‍රකාශනයේ
පෙන්눔 කරන්නේ. එතකොට ජංගම නොවන වගකීම් කියන්නේ ගෙවා නිදහස් කිරීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවන වගකීම. ඒ කියන්නේ අපි ව්‍යාපාරයකට දිගු කාලීනව ගන්න ණය දැන් අපි හිතමු ව්‍යාපාරයක් විසින් අවුරුදු 5කින් ගෙවා නිම කිරීම සඳහා බැංකුවෙන් ණය මුදලක් ගත්තොත් ඒක දිගු කාලීන වගකීමක් වෙනවා. ඒ වගේම දේපලක් උකසට තියලා උකස් ණයක් ලබාගෙන තිබුණොත් ඒක දිගු කාලීන වගකීමක් වෙනවා. එවැනි දිගු කාලීන වගකීම් අපි අර හිමිකමට යටින් දිගු කාලීන වගකීම් ශීර්ෂයට අපිට දා ගන්න පුළුවන්. ජංගම නොවන වගකීම් ශීර්ෂයට. ඊට පහලින් තමයි අපි ජංගම වගකීම් ඇතුළත් කරන්නේ. ඒ ජංගම වගකීම් අපි ඇතුළත් කිරීමේදී එතෙන්දී අපි ජංගම වගකීමක් කියන්නේ මොකක්ද කියන එක නැවත මතක් කරගත්තොත් කියන්නේ මාස 12ක් වෙනි කෙටි කාලයක් තුලදී ගෙවා නිදහස් කිරීමට බැඳිලා තියෙන ඒ බැඳීම් තමයි අපි ජංගම වගකීම් හැටියට සලකන්නේ. ඒ අනුව වෙළඳ ගෙවිය යුතු ද නැත්නම් වෙළඳ ණය හිමියු ඒ වගේම බැංකු අයිරාව උපචිත වියදම් ඒ කියන්නේ ගෙවිය යුතු වියදම් ඊළඟ කලින් ලැබිච්ච ආදායම් වගේ දේවල් අපිට ජංගම වගකීම් යටතේ ඇතුල් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ගෙවිය යුතු VAT ඒ කියන්නේ එකතු කළාගේ මත බදු ගෙවන්න තියෙනවා. ඒ වගේම ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් දායකය නැත්නම් ගෙවිය යුතු EPF දායකය ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් දායකය මේ වගේ දේවලුත් අපිට ඒ ජංගම වගකීම් යටතේ අපිට ඇතුල් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ සියලු කාරණා ඇතුළත් කරලා අපි බලමු මූලගත ප්‍රකාශනයක සරල ආකෘතියක් මේ තොරතුරු ඇතුළත් වෙන විදිහට කොයි විදිහටද නිර්මාණය කරගන්නේ කියන එක. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි ගොඩක් කලාවට මේ සිරස් ආකෘතිය භාවිතා කරන්නේ මූල ප්‍රකාශන පිළිවෙල කිරීම සඳහා. එතකොට අපිට මූලගත ප්‍රකාශනයේ වටිනාකම් තීරු 3ක් වෙන විදිහට මේක පිළියෙල කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී මේකේ මාතෘකාව අපි සඳහන් කිරීමේදී ව්‍යාපාරයේ නම මෙතෙන්ට දා ගන්න පුළුවන් අපිට. ඒක වෙනමම තියෙන්නේ ව්‍යාපාරයේ නම. ඕක මූලගත ප්‍රකාශනය හදන්නේ නිශ්චිත දිනකට ඕවිල ගිණුම් කාලච්ඡේදයක් අවසාන දිනට. ඒ නිසා මෙතන ඒ දිනට කියන එක ඇතුළත් වෙන්න ඕනේ. එතකොට අවුරුද්ද මාසය සහ දිනට අපි සකස් කරන්නේ මූල්‍ය தত্ত্ব ප්‍රකාශන. මූල්‍ය தত্ত্ব ප්‍රකාශනය. එතකොට අපිට අවශ්‍ය නම් මේක තීරු 3කින් මාතෘකාව ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තීරු 2කින් මේ විදිහට මාතෘකාව දාගන්න පුළුවන්. ඊළඟට මෙතන මේ දැන් අපි මේ ආකෘතිය ගනිද්දි මම ෂෙයා ගැළපීම තියෙන අවස්ථාව ඉදිරියේදී ගැළපිලි සාකච්ඡා කරනවා. ඒතර ෂෙයා ගැළපීමත් එක්ක ගණන් හදනකොට මෙතන මේ දේපල පිරිතා උපකරණ වලට ඒ කියන්නේ ජංගම නොවන වත්කම් වලට අපිට තීරු 3ක් ගන්න අවශ්‍යයි. එතකොට ඒක අදාළ වෙන්නේ මේ නම් තුන මේ ජංගම නොවන වත්කම් වල දේපල පිරිතා උපකරණ සඳහා පමණයි. මෙතන මේ තීරු 3 ඉතා වැදගත්. මෙතන මේ වත්කම් වල මෙතන අපි දාගන්නේ ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ඒතකොට එතනින් ශේවන වත්කම් ටික ඉස්සෙල්ලා අපි දාගන්න ඕනේ. මේ වත්කම් වල පිරිවැය තමයි මෙතෙන් දෙන්නේ. පිරිවැය. නැත්තම් ගප්මිල. ඊළඟට දෙවෙනි තීරුවට එන්නේ සමුච්චිත ශය. සමුච්චිත ශය කියලා මෙතෙන්ද තීරුවක් වෙනවා. නැත්තම් සමුච්චිත ශය කියලා කියන්නේ ඒ මෙතෙක් කල් ඒ වත්කම් ශය වීම වල ඔහුගේ වර්ෂවල ශයවල මුළු එකතු. සමුච්චිත කියන්නේ මුළු ප්‍රමාණය. තුන්වෙනි තීරුවට එන්නේ දැන් මේ පිරිවැයගෙන් ඒ ශය වටිනාකම අඩු කළාට පස්සේ එන ධාරණ අගය කියලා මේකට කියන්නේ. ධාරණ අගය එහෙම නැත්නම් සුද්ධ වටිනාකම. එතකොට මේ තීරු තුන උදෙන්ට එන්න ඕනේ.
සාමාන්‍යයෙන් මෙතන මම කිව්වා ද්‍රවශීලතා අනුපිළිවෙලකට දාන්නේ කියලා. එහෙම ගත්තාම ද්‍රවශීලතාවයේ අඩුම ජංගම නොවත්කමක් තමයි ඉඩම්. ඒ ඉඩම් වල පිරිවැය තීරුවට එනවා. සාමාන්‍යයෙන් ඉඩම් කියන්නේ ඵලදායක ජීවිත කාලය ගත්තාම එහෙම කියන්නේ ඒක එවැනි වත්කම් වල පැවැත්ම අඛණ්ඩව තියෙන නිසා කියන්නේ අපිට කියන්න බෑ මේ කවුරුද මෙච්චරකකින් අවසන් වෙනවා කියලා. ඒ නිසා එවැනි වත්කම් අපි සාමාන්‍යයෙන් ෂෙයා කරන්නේ. ඒ නිසා ඉඩම් කියන වත්කම බොහෝ දුරට ෂෙයා වෙන වත්කමක් නෙමෙයි. ඒ නිසා ඒකේ ධාරණගයත් ඒ පිරිවැය අගේම තමයි ගොඩක් කලාවට වෙන්නේ. ඒ නිසා ඒකේ දෙක දාගන්න. ඊළඟ ගොඩනැගිලි ගත්තාම ගොඩනැගිලි කියන්නේ ඔයාලා දන්නවා ජංගම නොවන වත්කමක්. ඒකේ පිරිවැය වටිනාකම අපි දා ගන්නවා. ඒක ෂෙයා වෙලා තියෙන ෂෙයා ප්‍රමාණය සමුච්චිත ෂෙයා තීරුවට ඇතුළත් කරලා ඒතර මේ පිරිවැයගෙන් මේ ෂෙයා අඩු කළා වෙන සුද්ධ වටිනාකම තමයි මෙතෙන්ට දාගන්නේ. ඊළඟට ලීබඩුවා සවි කිරීම. ඒතර ඒකෙත් පිරිවැය අගය දාගත්තා, ෂෙයා ප්‍රමාණය දාගත්තා, ධාරණ අගය මේ විදිහට දාන්න පුළුවන්. තව එක ජංගම නොවන වත්කමක් අපි දාගමු මෝටර් රථ. මෝටර් රථ. ඒකෙත් පිරිවැය දැම්මා, ඒක සමුච්චිත ෂෙයා ප්‍රමාණය දැම්මා, දාන්න. දැන් මේ විදිහට අපි දාගත්තට පස්සේ මේ තීරු තුනටම යටින් ඉරක් ගහලා තව තියෙන වත්කම විදිහ විදිහට දාගන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ මේක පල්ලෙහාට ගණනය කිරීම කරනකොට මෙන්න මේ ධාරණාගේ තීරුව ඕනේ. ඒ නිසා මේ තීරු දෙක මෙතනින් අපිට වහලා දාන්න පුළුවන් මේ විදිහට. ඒතර පිරිවැය තීරුවේ එකතුව පල්ලෙහාට මේ විදිහට එකතු කරන්න. සමුච්චිත ෂෙයා තීරුව මෙතන එකතු කරලා දාන්න පුළුවන්. ඒ ධාරණාගය මෙතන ඒවැය වටිනාකම පල්ලෙහාට එතන වහන්න එපා. මොකද ඒක පල්ලෙහාට අපිට සම්බන්ධ කරගන්න වෙනවා. දැන් අපිට මෙතෙන්දී අර ෂෙයා වීමට ලක් වෙන්නේ නැති අනෙකුත් ජංගම නොවන වත්කම්, ඒ කියන්නේ අස්පෘශ්‍ය වත්කම්, ඒ කියන්නේ විශේෂයෙන්ම ආයෝජන වගේ දේවල් තිබ්බොත් ඒක වෙනම අයිතමයක් විදිහට දා ගන්න පුළුවන්. මෙතන ආයෝජන. ඒතර ආයෝජන වල වටිනාකම තව මෙතන දෙක තුනක් තිබුණොත් ඒක දෙවෙනි තීරුවට දාලා එකතුව අපිට ගන්න පුළුවන් මේ තුන්වෙනි තීරුවට. මේ විදිහට තමයි මේ ෂෙයා වීමට ලක් වෙන්නේ නැති වත්කම් අපි මූලධාතු ප්‍රකාශනය තුළ පෙන්වන්නේ. ඊළඟට අපි ජංගම නොවන වත්කම් වලට පහලින් අපිට පුළුවන් ජංගම වත්කම් ඇතුළත් කිරීම කරන්න. ජංගම වත්කම් දානකොට ඒකෙදී ඉස්සෙල්ලාම ද්‍රවශීලතාවයේ අඩුම ජංගම වත්කම හැටියට අපි කිව්වේ තොගය. ඒතර තොගය දැන් ඒ වටිනාකම් අපි ඇතුළත් කිරීමේදී අපිට පළවෙනි තීරුව භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා දෙවෙනි තීරුව අපිට දා ගන්න පුළුවන්. මෙතන තොගය දාන්නේ බොහෝ විට ගිණුම් වර්ෂයේ අවසාන දිනට. හරිද? අවසන් තොගය. එතකොට ඒ තොගයේ වටිනාකම දාන්න පුළුවන් දෙවෙනි තීරුව. ඊළඟට වෙළඳ ලැබිය යුතු දැන් එතන ණයගැති. ඊළඟට ඉදිරියට කළ ගෙවීම. ඉදිරියට කළ ගෙවීම. ලැබිය යුතු ආදාය. ඊළඟට බැංකු ශේෂය. ඊළඟට අතීතී. මෙන්න මේ වගේ ඒ ජංගම වත්කම් ද්‍රවශීලතා අනුපිළිවෙලකට දැන් බලන්න ද්‍රවශීලතාවයේ වැඩිම ජංගම වත්කම් පහළට, ද්‍රවශීලතාවයේ අඩුම ජංගම වත්කම ඉහළටත් වෙන විදිහට ඒවා දාගෙන ඒවායේ එකතුව අපිට පුළුවන් තුන්වෙනි තීරුවට මාරු කරගන්න පුළුවන්. ඉන් අනතුරුව අපිට මේ වත්කම් ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් එකතු කිරීමෙන් අපිට ව්‍යාපාරයේ එදාට ඒ අවසාන දිනට පවතින මුළු වත්කම් ප්‍රමාණය කොච්චරද කියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ මුළු වත්කම් වලට පස්සේ ඊළඟට අපි මේකේ ඊළඟ කොටස ඒ කියන්නේ හිමිකම. හිමිකම් හා වගකීම්
පෙන්වන්න තියෙන්නේ. යටතේ අපි ඉස්සෙල්ලම හිමිකම දක්වන්නේ කොහොමද කියලා බලමු. හිමිකම යටතේ ඉස්සෙල්ලාම අයිතිකරුගේ ප්‍රාර්ථනය අපි දාන්නේ. ප්‍රාර්ථනය ආරම්භක දිනට එතකොට ප්‍රාර්ථනය අපිට එතන ගලපන්න පුළුවන් දෙවෙනි තීරුවේ ඒකට එකතු කරන්න ඕනේ ශුද්ධලාභය එකතු කරන්න. ඒන උත්තරෙන් තමයි අපි අඩු කරන්නේ අයිතිකරුගේ ගැනීම. අයිතිකරුගේ ගැනීම මෙතනින් අඩු කරනවා. අඩු කළා වෙන ඒ සුද්ධ හිමිකම අපිට තුන්වෙනි තීරුවට මාරු කර ගන්න පුළුවන්. ඊළඟට අපිට ජංගම නොවන වගකීම්. ඒ යටතේ අපිට බොහෝ විට ඉන්නේ බැංකු ණය ඉන්නේ. ඒක දුන්නාම මේ බැංකු ණය ප්‍රමාණය අපිට කෙලින්ම තුන්වෙනි තීරුවට දා ගන්න පුළුවන්. මෙතන ජංගම වගකීම් කීපයක් දීලා තිබුණොත් ඒවා දෙවෙනි තීරුවට දාලා ඒක එකතුව තුන්වෙනි තීරුවට මාරු කරනවා. ඊළඟට ජංගම වගකීම් යටතේ වෙළඳ ගෙවිය යුතු දෑ. එතකොට බැංකු අයිරාව ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒවා අපි කීපයක් තිබුණොත් මේ දෙවෙනි තීරුවට දාලා ඒක එකතුව තුන්වෙනි තීරුවට මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තුන්වෙනි තීරුවට එක අයිතමයක් තියෙනවා දාලා මේ ටික අපිට එකතු කරන්න තියෙනවා. එතකොට බලන්න දැන් මේ මූලත ප්‍රකාශනයක් අපි සකස් කරනකොට මෙන්න මේ ආකාරයට මුළු අත්කම් ඒ වගේම අයිතිකරුගේ හිමිකම සහ වගකීම් ඇතුළත් කිරීමෙන් අපිට මේ මුළු අත්කම් වල එකතුවට හිමිකම් සහ වගකීම් වල එකතුව සමාන කරන්න පුළුවන්. එතකොට දරුවනේ අපි දැන් සාකච්ඡා කළේ කේවලස්වාමි ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්නේ කොයි ආකාරයකටද කියන කාරණයක්. ඒ වගේම ඒ කාලච්ඡේදයේ අවසාන දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන ආකාරය පිළිබඳව සම්බන්ධයෙන් තමයි අපි මෙම ඒකකයේ ඔස්සේ සාකච්ඡා කළේ. අපි ඉදිරි වැඩසටහනකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපි කතා කරපු මේ ආකෘතිය ඇසුරින් ආදායම් ප්‍රකාශනයේ සහ මූලත ප්‍රකාශනයේ අභ්‍යාස පිළියෙල කරන්නේ කොයි ආකාරයකද කියන එක පිළිබඳවත් ඒ වගේම මීට අදාළ ගැළපුම් සටහන් මේ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ ගැළපුම් සටහන් පිළිබඳවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම ජේසුස් ක්‍රිස්තුස්